හොඳයි දැන් අපි දැන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මීටර සේතුව පාඩමට අදාළ වීස්ටන් සේතුව පරිපථය හා සම්බන්ධ අපි ඉගෙනගත්ත මූලධර්ම භාවිතා වන ගැටලු කිහිපයක් විසඳන්නයි දැන් සූදානම් වෙන්නේ. මෙතන මුලින්ම බලාපොරොත්තු වෙන්නේ 2001 A level ව්‍යුහගත රචනා ගැටලුව සාකච්ඡා කරන්න. 2001 A level ව්‍යුහගත රචනා ගැටලුව. එතකොට ඔයගොල්ලන්ට දීලා තියෙන ටියුට් එකේ පිටු අංක 3 තමයි මේ ගැටලුව තියෙන්නේ. ටියුට් එක ළඟ නැත්තම් මේක පාස් පේපර් පොතෙන් උනත් බලා ගන්න පුළුවන් මේක බලන අනිත් දරුවන්ටත්. අපි දැන් මේ ගැටලුව සාකච්ඡා කරන්න යන්නේ. දැන් බලන්න එතනදී 2001 ව්‍යුහගත රචනා ගැටලුවේ මුලින්ම දීලා තිනවා මේ විදිහට සේතු පරිපථයක් රූප සටහනේ පෙන්වා ඇත. R1 R3 සහ R4 යනු ප්‍රතිරෝධ වන අතර R2 යනු විචල්්‍ය ප්‍රතිරෝධයක් වේ. G යනු මැද බිංදු ගැල්වෙනවා මීටර 1කි. R2 හි අගය ශුන්‍යයේ සිට ඉතා ඉහළ අගයකට වැඩි කරන විට ගැල්වනෝමීටර උත්ක්‍රමණය ඔබ නිරීක්ෂණය කරනු ලබන විචලනය කුමක්ද කියලා තමයි පළවෙනියටම අපෙන් අහන ප්‍රශ්නේ වෙන්නේ. ඒ කියන්නේ දැන් මේ තියෙන්නේ ස්ථාවර ප්‍රතිරෝධ තුනක්. R2 කියන්නේ විචල්්‍ය ප්‍රතිරෝධකයක්. මේ විචල්්‍ය ප්‍රතිරෝධකයේ අගය බිඳුවේ ඉඳලා ඉතා ඉහළ අගයකට වැඩි කරනකොට මේ ගැල්වනෝමීටරයේ පාඨාංකය මොන විදිහට විචලනය වෙනවද කියලා තමයි අපෙන් අහන්නේ. ඒතර මේක අපි සිද්ධාන්ත ඉගෙන ගන්නකොට එතනදිත් ඉගෙන ගත්තා. මේ ගැල්වනෝමීටරයේ පාඨාංකය මේ R2 කියන ප්‍රතිරෝධයත් එක්ක වෙනස් වෙන්නේ. R2 කියන එක්කෙනා ශුන්‍යයේ ඉඳලා එන්න වැඩි කරනකොට මේ ගැල්වනෝමීටර් පාඨාංකය එක පැත්තක ඉඳලා එන්න ශුන්‍යයට ළඟා වෙනවා. R2 වල කිසියම් අගයකට මෙයා ශුන්‍ය වෙනවා. තවදුරටත් R2 වල අගය වැඩි කරනකොට මේ දර්ශකය අනෙක් පැත්තට ගමන් කරනවා මේ විදිහට. ඒ කියන්නේ R2 බිඳුව තියෙන අවස්ථාවෙන් පසුව තවදුරටත් ප්‍රතිරෝධය වැඩි කරනකොට ගැල්වනෝමීටරය හරහා ගලපු ධාරාවේ දිශාව ප්‍රතිවිරුද්ධ වෙනවා. මුලින් මේ පැත්තට ගැලුවා නම් බිඳුව අවස්ථාවේදී බිඳුවේ ධාරාව තවදුරටත් මෙයා වැඩි කරනකොට ධාරාව ගලන්න පටන් ගන්න අනිත් පැත්තට. එතකොට මෙතනදී අපෙන් අහන්නේ බලාපොරොත්තු වෙන විචලනය මොන වගේද කියලා. එතකොට ඔබේ පිළිතුර වෙන්න ඕනි ගැල්වනෝමීටරයේ මැද බිඳු ගැල්වනෝමීටරයේ උත්ක්‍රමණය එක් දිශාවක සිට ශුන්‍ය හරහා අනෙක් දිශාවට නැඹුරු වේ. පැහැදිලිද? රයිට්. ඔන්න ඔය පිළිතුර තියෙන්න ඕනි. කොහොම හරි ඔයගලගේ පිළිතුරෙන් ගම්ම්‍ය වෙන්න ඕනි ගැල්වනෝමීටරය හරහා ගන්න ධාරාව දිශා දෙකකට ගන්නවා කියන එක. එහෙනම් ඔයාලගේ උත්තරේ වෙන්න ඕනි ප්‍රශ්නේ ඒ කොටසට අදාළව ගැල්වනෝමීටර් පාඨාංකය ශුන්‍ය හරහා අනෙක් දිශාවට උත්ක්‍රමණය වේ. ඒක පිළිතුරු විදිහට බාර ගන්න පුළුවන්. හොඳයි. ඊළඟට B කොටස එකකින් අහන්න වෙන මෙහෙම R2 හි කිසියම් අගයකට සේතුව සන්තුලනය වූ විට R1 සහ R2 හරහා ගලන ධාරාවන් පිළිවෙලින් I1 සහ I2 වේ. R1 සහ R2 හරහා ගලන ධාරා පිළිවෙලින් I1 සහ I2 වේ සේතුව සන්තුලනය වූ අවස්ථාවක. සේතුව සන්තුලනය වෙලා තියෙනවා කියලා කියන්නේ ගැල්වනෝමීටර් පාඨාංකයේ බිඳුව වෙලා තියෙන අවස්ථාවේදී. එහෙනම් මේ ගැල්වනෝමීටර් පාඨාංකයේ බිඳුව වෙනකොට කියන්නේ මෙයා හරහා ධාරාවක් ගලන්නේ R1 හරහා ගලන ධාරාව I1 කියලා අපිට දීලා තියෙනවා. R2 හරහා ගලන ධාරාව I2 කියලා දීලා තියෙනවා. දැන් ගැල්වනෝමීටර් පාඨාංකයේ බිඳුවයි කියන්නේ මෙයා හරහා ධාරාවක් ගලන්නේ නැහැ කියන එකනේ. එහෙනම් මේ I1 ධාරාව ගමන් කරන්න ඕනි කෙලින්ම R3 හරහා. ඒ වගේම මේ පැත්තෙන් ආපු I2 ධාරාව යන්නත් ඕනි R4 හරහා. එහෙනම් මේ දෙන්න හරහා ගමන් කරන්නේ I2 ධාරාව, මේ දෙන්න හරහා ගමන් කරන්නේ දැන් I1 ධාරාව. මේ දෙන්නත් ශ්‍රේණිගතයි, මේ දෙන්නත් ශ්‍රේණිගත ප්‍රතිරෝධ වෙනවා. එතකොට අපෙන් අහනවා දැන් R3 සහ R4 තුලින් ගලා යන ධාරාවන් මොනවද කියලා මේ B කොටසේ පළවෙනි කොටසට අදාළව. එතකොට R3 තුලින් ගලාගෙන යන්නේ I1, R4 තුලින් ගලාගෙන යන්නේ I2 විදියට අපිට සටහන් කරන්න පුළුවන්. බලමු ඊළඟ ප්‍රශ්නේ. ඊළඟට අපෙන් අහනවා B සහ D අතර විභවාන්තරය කුමක්ද කියලා. විභව අන්තරය කුමක්ද කියලා අපෙන් අහන්නේ B සහ D අතර. එතකොට මෙන්න මෙතන තමයි දැන් A තියෙන්නේ, මෙතන C තියෙන්නේ, මෙන්න මෙතන B තියෙනවා, මෙතන D තියෙනවා.
දැන් B හා D අතර පවතින විභවාන්තරය කීයද කියලා අහන්නේ මේ ගැලනෝමීටරය පාඨාංකයේ බිඳුව වෙන අවස්ථාවේ එහෙම නැත්නම් සේතුව සන්තුලනයේ වී පවතින අවස්ථාවේදී ඔබට එනම් පැහැදිලිව කියන්න පුළුවන් මේක ඊටාම සරල පිළිතුරක්. ඒ තමයි සේතුව සන්තුලනය වෙලා තියෙනකොට ගැලනෝමීටරෙන් ධාරාවක් ගලන්නේ. ඒ කියන්නේ B හා D අතර පවතින විභවාන්තරයේ බිඳුවක් වෙනවා. එතකොට අපෙන් අහන ප්‍රශ්නට අපි නිවැරදිව පිළිතුරු සපයන්න ඕනේ. B හා D අතර විභවාන්තරය කුමක්ද? විභවාන්තරයේ 0.5 වෝල්ට්. හරි. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ. පහත සඳහන් දෑ අතර සම්බන්ධතාවයක් ලියන්න කියලා ලියනවා. VAB සහ VAD, VBC සහ VDC. V මුලින්ම ලියන්න කියන්නේ VAB සහ VAD. මේ තියෙන්නේ VAB, මේ තියෙන්නේ VAD. මේ හරහා තියෙන විභවාන්තරය තමයි VAB කියන්නේ. VAB. මෙයා හරහා තියෙන විභවාන්තරය තමයි VAD කියන්නේ. දැන් බලන්න මෙතන ඉඳන් මෙතන ධාරා ගණන් නැහැනේ. ඒ කියන්නේ B සහ D අතර විභවාන්තරයේ බිඳුවයි. විභවාන්තරයේ බිඳුවයි කියන්නේ B වල විභවය D වල විභවයට සමානයි. එහෙනම් A වල සහ B වල අතර පවතින විභවාන්තරය කියන්නේ VAB. A සහ D අතර පවතින විභවාන්තරය වෙන VAD ටත් මොනව වෙන්න ඕනේද? සමාන වෙන්න ඕනේ. මේ තැන දෙකේ විභව සමානයි. කොහොමද මෙතන විභව සමානයිනේ පටන් ගන්න තැනනේ. එහෙනම් මෙයා හරහා තියෙන විභවාන්තරය මෙයා හරහා තියෙන විභවාන්තරය සමාන වෙනවා. එතකොට VAB සහ VAD අතර සම්බන්ධය වෙන්නේ තුන්වෙනි කොටසට අදාළව VAB කියන එක්කෙනා සමාන වෙනවා VAD කියන එක්කෙනාට. ඊට පස්සේ VBC සහ VDC අතර. දැන් බලන්න මේ තැන් දෙකේ විභව සමානයි. C කියන්නේ දෙන්නටම මේ R3 සහ R4 ට පොදු අග්‍රය. එතකොට මෙයා හරහා තියෙන විභවාන්තරය තමයි BBC කියලා කියන්නේ. මෙයා හරහා තියෙන විභවාන්තරය තමයි VDC කියලා කියන්නේ. එතකොට දැන් මේ තැන් දෙකේ විභව සමාන වෙන හින්දා මෙයා හරහා තියෙන විභවාන්තරය මෙයා හරහා තියෙන විභවාන්තරයට සමාන වෙනවා. ඒ කියන්නේ VBC කියන එක්කෙනා සමාන වෙන්න ඕනි VDC කියන එක්කෙනාට. එතකොට පැහැදිලිව අපිට ඒක සටහන් කරගන්න පුළුවන්. බලන්න මේ විභාගයට ඇවිල්ලා තියෙන ගැටලු ඉතාම සරලයි. right. එතකොට දැන් ඊළඟට අහන ප්‍රශ්නේ හතරවෙනි කොටස VAB, VBC, VAD සහ VDC සඳහා ප්‍රකාශන R1, R2, R3, R4, I1 සහ I2 ඇසුරෙන් ලියන්න කියලා කියනවා. ඒතර VAB කියන එක්කෙනා, VBC කියන එක්කෙනා, VAD කියන එක්කෙනා සහ VDC කියන එක්කෙනා අපිට I1, I2, R1, R2, R3 සහ R4 ඇසුරෙන් ලියන්න කියලා කියනවා. බලමු කොහොමද ඒක ලියන්නේ කියලා. හරි සරලයි. අපිට භාවිතා කරන්න තියෙන මෙතනදී ඕම් නියමයේ විතරයි. හොඳයි මම මේ ටික මකනවා. හරි. දැන් බලන්න හතරවෙනි කොටසට අදාළව මෙතන අපිට ලියන්න පුළුවන් VAB කියලා කියන්නේ R1 හරහා තියෙන විභවාන්තරයනේ. එහෙනම් ඕම් නියමයට අනුව VAB කියන එක්කෙනා සමාන වෙනවා. එයා හරහා ගන්න ධාරාව I1 හින්දා I1 R1ට. ඊට පස්සේ අපෙන් අහන්නේ VBC කියන එක්කෙනා අපිට ලියන්න පුළුවන්. VBC කියන්නේ R3 හරහා පවතින විභවාන්තරය. ඒකට ඒක I1 R3ට සමාන වෙනවා. I1 R3. ඊළඟට VAD කියන්නේ R2 හරහා පවතින විභවාන්තරය. VAD සමාන වෙනවා I2 වාරයක් R2. මොකද එයා හරහා ගන්න ධාරාව R2 හරහා ගන්න ධාරාව I2. ඊට පස්සේ VDC කියලා කියන්නේ R4 හරහා පවතින විභවාන්තරය. එහෙනම් VDC කියන එක්කෙනා අපිට ලියන්න පුළුවන් I2 වාරයක් R4 කියලා ලියන්න පුළුවන්. හරි. ඊළඟ ප්‍රශ්නෙට යන්න අපි. ඉතින් අහනවා අපෙන් R4 සඳහා ප්‍රකාශනයක් R1, R2 සහ R3 ඇසුරෙන් ලියන්න කියලා. R4 සඳහා ප්‍රකාශනයක් R1, R2 හා R3 ඇසුරෙන් ඉදිරිපත් කරන්න කියලා කියනවා. දැන් අපි මේ ඉගෙනගත්ත සිද්ධාන්ත තමයි ගලපන්න හදන්නේ. දැන් මේ බලන්න. ඒ ඔබේ ගැටලුවේ පස්වෙනි කොටස, B කොටසේ පස්වෙනි කොටස. හොඳයි මේ බලන්න. දැන් අපිට ලියන්න පුළුවන් VAB සමානයි කාටද? VAD ට. VAB කියලා කියන්නේ කවුද? I1 R1. VAD කියන්නේ කවුද? I2 R2. එහෙනම් මම ලියනවා I1 R1 සමානයි I2 R2. හේතුව VAB VAD ට සමාන නිසා. මේක අංක 1. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් VBC VDC ට සමාන වෙන හින්දා VBC කියන්නේ I1 R3.
I1 R3 V DC කියලා කියන්නේ I2 R2 I2 R4. දැන් මේක තමයි අංක 2. හොඳයි. දැන් අපිට පුළුවන් මේකේ අපිට ඕනි R4. එතකොට අපි 1 බෙදනවා කාගෙන්ද 2කින්. එතකොට I1 ට I1 කැපිලා යනවා. R1 බෙදීම R3. I2 ට I2 කැපිලා ගිහිල්ලා R2 බෙදීම R4. R4 තමයි උක්ත කරලා තියන්න කියලා කියන්නේ. එතකොට R4 උක්ත කරොත් අපිට ලියන්න පුළුවන් R2 R3 බෙදීම R1 කියලා ඔන්න ඔය විදිහට අපිට R4 සඳහා ගයක් ගන්න පුළුවන්. හොඳයි. දැන් ඊට පස්සේ අපෙන් අහන ප්‍රශ්නේ තමයි R1 වලගේ 100යි R2 R3 වලගේ 50යි R2 වලගේ 82 නම් R4 වලගේ සොයන්න කියලා. දැන් තියෙන සරල ආදේශ කිරීමක්. එතකොට අපිට මේ ආදේශ කිරීමෙන් ටක් ගාලා උත්තරේ ගන්න පුළුවන් මේ විදිහට. හරි කොටස. හරි. අපිට ලියන්න පුළුවන් R4 වලගේ තමයි අහන්නේ. R2 සටහන් කරන 82යි කියලා. R3 සටහන් කරලා දිනවා 50යි කියලා. එතකොට R1 100ක් වෙනවා. දෙකයි. එහෙනම් අපිට එනවා එතනින් 41යි ඕම් කියලා. එහෙනම් R4 කියලා කියන්නේ 41යි කියලා අපිට ලබා ගන්න පුළුවන් වෙනවා. හොඳයි. දැන් ඔය විදිහට අපිට A සහ B කොටස් වලට පිළිතුරු සපය ගන්න පුළුවන් වෙනවා. හරි. අපි යනවා ඊට පස්සේ මේ ගැටලුවේ C කොටසට උත්තර ලියන්න. හරි අපි බලමු C කොටසෙන් මොකද්ද කියවෙන්නේ කියලා. දැන් මම හිතනවා මේක ඔබ සටහන් කරගන්න ඇති කියලා. හරි බලන්න C කොටසෙන් මොකද්ද කියවෙන්නේ. C කොටසෙන් කියවෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. ශිෂ්‍යයෙකුට ඉහත සේතුව භාවිතා කර ඉතා කුඩා 1 ඕම්ට වඩා අඩු සිම්පල් R ප්‍රතිරෝධයක් මැනීමට අවශ්‍ය විය. ඔහුට පහත සඳහන් දෑ සපයා තිබුණු 10 ඕම් 100 ඕම් සහ 10 ඕම් ප්‍රතිරෝධ තුනක් 0.100 සහ 0.10 ප්‍රතිරෝධ පෙට්ටි දෙකක්. ඔහු R4 වෙනුවට නොදන්නා සිම්පල් R ප්‍රතිරෝධය යොදා ගන්නා ලදී. R යගේ හැකිතාක් නිවැරදිව නිර්ණය කිරීම සඳහා R1 R2 සහ R3 වෙනුවට ඉහත සඳහන් ප්‍රතිරෝධ සහ ප්‍රතිරෝධ පෙට්ටි අතරින් ඔහු තෝරාගත යුත්තේ මොනවද කියලා අහනවා. එතකොට R1 R2 R3 සඳහා අපි වෙන වෙනම සටහන් කරන්න ඕනේ මොකද්ද කියලා. දැන් මේ බලන්න. මේ දීලා තියෙන සේතු පරිපතේ අර නොදන්න ප්‍රතිරෝධය සම්බන්ධ වෙන්නේ R4ට. එතකොට ඒ R4ට සම්බන්ධ වෙන ප්‍රතිරෝධය ගත්තොත් එහෙම ඔය R4ට සම්බන්ධ වෙන ප්‍රතිරෝධය ගත්තොතින් ඒ R4ට සම්බන්ධ කරන ප්‍රතිරෝධය ඉතාම කුඩා වර්ගයක්. ඒක එකට වඩා කුඩා වෙනවා. මෙන්න සිම්පල් R. හොඳයි. දැන් සිම්පල් R කියන්නේ එකට වඩා කුඩා වර්ගයක්. ඒ නිසා ඒ සේතුව සම්තුලනය කරගන්න ඕනේ. එතකොට දැන් අපිට දීලා තියෙන ප්‍රතිරෝධ 10 ඕම් දීලා තියෙනවා. ඊට පස්සේ 100 ඕම් දීලා තියෙනවා. ඊළඟට දීලා තියෙනවා 10 ඕම් කියලා ප්‍රතිරෝධ තුනක් ඔය විදිහට. හොඳයි. දැන් බලමු. දැන් මෙතන තියෙන්නේ එකට වඩා කුඩා ප්‍රතිරෝධයක්. පැහැදිලිද? එතකොට මේ සේතුව සම්තුලනය කරගන්න නම් මෙන්න මෙතනට සම්බන්ධ වෙන්න ඕනේ මේ දීලා තියෙන ප්‍රතිරෝධ වලින් කුඩාම ප්‍රතිරෝධය. පැහැදිලි නේද? හේතුව අපි හැමදෙස්සෙම වග බලා ගන්න ඕනේ R1 බෙදීම R3 කියන අනුපාතය මෙතනදී නම් R2 බෙදීම සිම්පල් R කියන අනුපාතයට සමාන කරගන්න. එතකොට මෙයාට තියෙන කුඩා අගයක් නම් මෙයාට ගන්නත් උනේ කුඩා අගයක්. පැහැදිලිද? තේරුණා? මේ ඉතා කුඩා අගයක් කියලා කියනවනේ. එතකොට මෙයා තියෙන තරම් හැකි පමණ කුඩා වෙන්න ඕනේ. එහෙනම් අපි R3ට ගන්නේ ඕකෙන් කීයද 10 ඕම් කියන ප්‍රතිරෝධය. ඊළඟට මෙතෙන්ට කුඩා ප්‍රතිරෝධයක් දාගත්තා. හරි. දැන් එහෙනම් අපි ඊළඟට රයිට් මෙතන 10 වගේ එකක් දාගත්තා. දැන් ඒකට මෙතෙන්ට ගන්න ප්‍රතිරෝධය. මෙතෙන්ට ගන්න පුළුවන් අපිට මේකෙන් 100 ඕම් කියන ප්‍රතිරෝධය. R1ට අපි ගන්නවා කීයද? 100 ඕම්. R1ට 100 ඕම් ගත්තට පස්සේ R2 මේ R2ට ගන්න පුළුවන් ප්‍රතිරෝධ පෙට්ටියනේ.
ඒතර ප්‍රතිරෝධ පෙට්ටි දෙකක් තියෙන එකක් 0.100 අනිත් එක 0.1000. ඒ ප්‍රතිරෝධ පෙට්ටි දෙකෙන් ඕනම ප්‍රතිරෝධය පෙට්ටියක් නිවැරදි පිළිතුරු විදිහට බාර ගන්නවා. නමුත් වඩාත්ම නිවැරදි ප්‍රතිරෝධය වෙන්නේ 0.100. හේතුව දැන් මෙතන තියෙන එකට වඩා අඩුවක් කියන්නේ පුතේ. එතකොට දැන් මේ අතර තියෙන අනුපාතය බලන්න කීයද ඉන්නේ කියලා. 10ට 100. 100ට 10 වුණා. තේරුණාද? එතකොට මෙතන එකට වඩා අඩුවගයක් ඉන්න මෙතන එන්න ඕනි ප්‍රතිරෝධය සාමාන්‍යයෙන් අපි මෙතන එකක් කියලා හිතමු. දැන් මෙතන එන්න ඕනි කීයද? 10යි. එකට වඩා අඩුවගයක් ඉන්න මෙතන දෙන්න 10ට වඩා අඩුවගයක්. දැන් 10ට වඩා අඩු ප්‍රතිරෝධයක් මෙතෙන්ට ගන්න නම් 0.100 ගත්තත් හරි 0.1000 ගත්තත් හරි 0.100 ගන්න එකේ වාසිය තමයි මේ 0.100 කියන ප්‍රතිරෝධ පෙට්ටියේ තියෙන ගුණාකාරය. කියන්නේ ඒක වෙනස් කරන්න පුළුවන් ප්‍රතිරෝධ බිඳුව 1 2 වගේ අගයන් වෙන්න පුළුවන්. නමුත් 0.1000 ගත්තොත් 0 ඊට පස්සේ 10 ඊට පස්සේ 20 ඒ විදිහට තමයි තියෙන්නේ. දැන් නමුත් මේක අපිට ප්‍රතිරෝධ පෙට්ටි වල ගුණාකාර සටහන් කරන්න නැති හින්දා ප්‍රතිරෝධ පෙට්ටි දෙකෙන් ඕන එකක් තෝරගන්න පුළුවන්. ඒතර R2 සඳහා 0.100 සහ 0.1000 කියන ඕනම ආගයක් අපිට තෝරගන්න පුළුවන් වෙනවා. හොඳයි. right. පැහැදිලිද? හොඳයි. දැන් මේකේ අවසාන ප්‍රශ්නේ ඊට පස්සේ අවසාන ප්‍රශ්නේ D කොටස සේතුව සන්තුලනය වී ඇති විට කෝෂය සහ ගැල්වනෝමීටර එකිනෙක හුවමාරු කරනු ලැබුවේ නම් ගැල්වනෝමීටරයේ උත්ක්‍රමණය කුමක් වේද? සන්තුලනය වෙලා තියෙන වෙලාවකදී ගැල්වනෝමීටරයයි කෝෂය සම්බන්ධ වෙලා තියෙන තැන් හුවමාරු කරොත් අපි ගිය වීඩියෝ එකකින් ඉගෙන ගත්ත හැම උනා කියලා වෙන කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සන්තුලනේ බිඳ වැටෙන්නේ නැහැ. එහෙනම් අපෙන් අහන්නේ උත්ක්‍රමණය කුමක් වේද? දිගටම ශුන්‍යයේ පවතී. එහෙම නැත්නම් වෙනසක් සිදු නොවේ. ඔය පිළිතුරු දෙකම අපි පිළිතුරු විදියට බාර ගන්න පුළුවන්. හොඳයි. ඔය විදියට දැන් මේ ගාන ඔබ නැවත නැවතත් කරලා මේකේ සිද්ධාන්ත ටික හොඳින් තහවුරු කරගන්න. එතකොට මීටර සේතුවට අදාළ ගැටලු සහ ඒ සිද්ධාන්ත ඉතා හොඳින් තේරුම් ගන්න මේක වඩා වැදගත් වෙනවා. හොඳයි.